අයිබන් සුබෝදෑසනක් වාසනාවන්ත උදෑසනක්. අද ඔබෙත් මගේ දවස වෙන්නට පුළුවන්. අද සුවිශේෂී දවසක් සහ අද බොහෝ දෙනෙක් බලාපොරොත්තු පොඩි බැඳගත් දවසක් එක් පැත්තකින් තමන්ට ලැබෙන වටිනාකම් පිළිබඳව අනෙක් පැත්තෙන් තවත් පිරිසක් හිටියයි වටිනාකම් වලට අරුතක් එකතු කරන්න බලාගෙන කොහොම නමුත් මේ වෙලාවේ ලෝකයේම පවතින තත්ත්වයක් එක්ක ඒ වටිනාකම් යම් තැනකදී ගිලිහිලා තියෙනවද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අද ජාත්‍යන්තර කම්කරු දිනය. ඒ කම්කරු දිනයේ වටිනාකමත් එක්කයි අපි 7 වෙනි පැයේ මුණ ගැහෙන්නේ. 7 වෙනි පැයේ මුණ ගැහිම තුළ ආරම්භයේදීම සටහන් කරන්නට ඕන බොහොම ගෞරවයෙන් අදත් තාමත් කොරෝනා අධිවසංගත කාල සීමාවක් අපි පසු කරමින් ඉන්නේ. පුද්ගල දුරස්ථ භාවය ආරක්ෂා කරගෙන සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ ලබා දෙන සියලු උපදෙස් නිවැරදිවම පිළිපදෙමින් කොරෝනා වසංගතය අපේ රටෙන් තුරන් කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාවලියේ ගෞරවනීය පුරවැසියෙක් වෙන්න කියලා බොහොම ආදරෙන් ඔබට යෝජනා කරනවා. තත් 7 වෙනි පැය ආරම්භයේදීම ඒ සඳහා ඔබ ක්‍රියාත්මක වෙන්න, ඒ සඳහා ඔබ පෙනී සිටින්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් 7 වෙනි පැය කණ්ඩායම ඔබෙන් ඉල්ලනවා. ඒ ඉල්ලීමත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමන්ට, ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරී ගරු සභාපතිතුමන්ට, රේණුක පෙරේරා තාමත් මාදරේ ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්න 7 වෙනි පැය වැඩසටහනට. එතුමන්ට එන්න ආරාධනා කරන්න හේතු ගණනාවක් තියෙනවා. එතුමත් අපේ රටේ කම්කරුවන් වෙනුවෙන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා සහ අපේ රටේ වමේ දේශපාලන ක්‍රියාවලිය තුළ ගැඹුරු හැදෑරීමක් එතුමට තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙවි එතුමගේ මේ සහභාගීත්වය තුළ අද පවතින කම්කරු අරගලවල සහ මේ දිනේ සැමරීම වෙනුවෙන් වෙන ක්‍රියාත්මක වීම තුළ භාවිතාවේ අරුත්බර බව හඳුනා ගන්න. නිසා අපි එතුමත් එක්ක මේ සංවාදය ඉස්සරහට අරගෙන යන්න සූදානම්. රේණුක පෙරේරා කම්කරු දිනය නැත්නම් ජාත්‍යන්තර මේ දිනය නිර්මාණය වෙන උතුම් පරමාර්ථයක් පෙරදරි කරගෙනනේ. හැබැයි මේ භාවිතාව අද වෙනකොට ඒ තැනදීම ක්‍රියාත්මක වෙනවද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. කෙටියෙන් ඇහුවොත් කම්කරුවා වෙනුවෙන් පවත්වන මේ දිනයන් වෙනුවට දේශපාලන පක්ෂවල බලය පෙන්වීම වෙනුවෙන් මේ දිනේ පරිවර්තනය වෙලා තියෙනවා. මේක සාධාරණද? මේකේ කාරණා කීපයක් තියෙනවා. අපි සාධාරණත්වයේ මිනුම් දණ්ඩ ගන්න වෙන්නේ ඒ අනුව. අධිරාජ්‍යවාදීන්ගේ දරදඬු පාලනයන්ට එරෙහිව තිබුණු පාලන යන්ත්‍රයන් තුල තමයි කම්කරු ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. ඔව්. 1986 චිකාගෝ නුවර වැඩ කරන ජනතාව පැය 8ක සේවා අයිතිය ඉල්ලලා කරන අරගලයේදී පොලිසියේ වෙඩි තැබීම් වලින් දරුණු මර්දනයක් කරලා විශාල පිරිසක් මිය යනවා. ඔව්. ඊට පස්සේ 1989 ලෝක කම්කරු සම්මේලනය රැස් වෙලා තීන්දුව කරනවා කම්කරුවන්ගේ වෙනුවෙන් දිනයක් ප්‍රකාශයටපත් කරන්න. එහිදී දිනය හැටියට තෝරගන්නේ එදා ඒ පැයටේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු විරුවන් සැමරීම සඳහා ගෞරවයක් වශයෙන් මේ දිනය ප්‍රකාශයටපත් කරනවා. ඒ අනුව ලෝකයේ රටවල් හැම එකකම ඒ මේ දිනය මේ පළවෙනිදා මුළු ලෝකෙම කම්කරු ජනතාව මේ දිනේ සමරනවා. ඊට පස්සේ රටවල් නිදහස් වුණාට පස්සේ ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් ඇති වෙනකොට ඒ දේශපාලන ක්ෂේත්‍රයත් එක්ක කම්කරු ජනතාව බද්ධ වෙනවා. අපේ රටේ වුණත් ගත්තාම එහෙමයි. අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ආචාර්යන් පෙරේරා, කොලින් අඩිසිල්වා මැතිතුමාලා, දොස්තර වික්‍රමසිංහ මහත්මයාලා, පිලිප් ගුණවර්ධන මහත්මයා, රොබර්ට් ගුණවර්ධන මහත්මයාලා, ඒ සියලු දෙනා මේවා මේ ව්‍යාපාරයේ දැවැන්තියෝ. ඔව්. ඔවුන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව මේ රටේ නිදහස වෙනුවෙන් අරගල කරනවා. ඔවුන් අතරමැදි ගනුදෙනුවක හිටියේ නැහැ අධිරාජ්‍යවාදීන් සමග. දැවැන්ත අරගලයක් අපේ මාතෘභූමිය නිදහස වෙනුවෙන් කරනවා. ඔව්. මේ වගේම වකවානුවක්ට ඔවුන් මුහුණ දෙනවා. මැලේරියා වසංගතය රට තුළ ඇවිල්ලා දරුණු විදිහට මේ රෝගේ බෝ වෙලා මිනිස්සු මිය දෙනවා. අද වගේ නෙමෙයි එදා මිනිස්සුන්ට කණ්ඩ නැතුව හිටියයි කියලා තමයි කියන්නේ ඉතිහාසයේ. ඉතිහාස කතාවේ සටහන් වෙලා තියෙනවා.
ඒ නිසාම ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයාට නමකුත් පට බෙදෙනවා. පරිප්පු මහත්තයා කියලා. ඒ අවස්ථාවේ ඒවා මේ නායකයෝ කම්කරු ජනතාවත් සමග ගම්වලට ගිහිල්ලා ඒ වසංගතයට මුහුණ දුන්නු ජනතාවට පිළිසරණක් වෙනවා. කණ්ඩ දෙනවා. ප්‍රතිකාර කරනවා. ඒ වමේ ව්‍යාපාරයේ දොස්තර වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් අද වමේ ව්‍යාපාරයේ කියා ගන්න වෛද්‍යවරු වගේ නෙමෙයි. එදා ඒ වෛද්‍යවරු ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා මිනිස්සුන්ට ඒ වසංගතයට මුහුණ දීලා මිනි ජනතාව තනි කරන්නේ නැතුව අණ්ඩ කරන්න දෙන ගමන් වෛද්‍ය ප්‍රතිකාර සෞඛ්‍ය උපදෙස් ලබා දීලා ජනතාව ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි පොපි මල් ව්‍යාපාරයට විරුද්ධව වුන් සූර්ය මල් ව්‍යාපාරයේ අරමුදල් තර කරගන්න. අරමුදල් තර කර ගැනීම නෙමෙයි ඒට ජනතාවට යම්කිසි මේ පෙළ ගැස්මක්. අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව පෙළ ගැස්මක් කරන සංකේතයක් කරගන්න සූර්ය මල් ව්‍යාපාරයේ. ඉතින් ඒ විදිහට වමේ ව්‍යාපාරය තුල ඒ වෘත්තීය සමිතිය හා එක්ව ඒක අබද්ධව දැවැන්ත අරගල කරලා තමයි මේ රට මේ තැනට ගේන්නේ. අද සමහර අය අහනවා මේ දේශපාලඥයෝ මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ අහන අය දන්නේ නැහැ. ඒ යම් අයිතියක් භුක්ති විඳිනවා නම් ඒ අයිතිය භුක්ති විඳින්නේ ඒ මේ වමේ ව්‍යාපාරයේ දේශපාලන නායකයෝ කරපු කැපකිරීම් වල ප්‍රතිඵලයක්. දැන් කෙනෙකුට කියන්න පුළුවන් එදා ඒ විදිහට කැපකිරීම් කරපු කම්කරු නායකයන් අද නැහැ කියලා. ඔබට එකඟද? 100%ක් එකඟ වෙන්න බෑ. හැබැයි යම් ප්‍රමාණයකට සත්‍යයක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි ඉස්සර වමේ ව්‍යාපාරයේ කම්කරු නායකයෝ වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ගේ අපේක්ෂාව තිබ්බේ සමාජවාදී ලෝකයක්. ඒ නිසා ඔවුන් අදහස් කළා ඒ සමාජවාදී ලෝකයේ බිහි වුණාම සියලුම දෙනාට එක හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්න ලැබෙයි කියලා. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ දරුවන් පිළිබඳව, ඔවුන්ගේ පවුල පිළිබඳව විශේෂ අමුතු අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. ඒක තමයි මේ වෙනස්කමට හේතුව කියලා මම දකින්නේ. ඒ නිසා ඔවුන් අරගලය වෙනුවෙන්ම තමන්ගේ පන්තිය වෙනුවෙන්ම ඒ සටන නියලුණා. ඒකේ අපි දකිනවා මේ වීරෝදාර චරිත අමතක කරන්න බෑ ඒවා. ඒ ගුණසිංහ මහත්මයාලා එතනින් ගියාම සටන් පෙරමුණ හිටපු බාලතම්පෝ සහෝදරයලා අද පෞද්ගලික අංශයේ වරප්‍රසාද ලබන පෞද්ගලික ආයතනවල වරප්‍රසාද ලබන බොහෝ දෙනා නොදන්න ඉතිහාසයක් ඒ අය කරපු කැපකිරීම පරිත්‍යාගයන් මේ ව්‍යාපාරයේ තියෙනවා. ඒ වගේම LW පණ්ඩිත් සහෝදරයා DG විලියම් සහෝදරයලා ඒ දැවැන්තියෝ මේ ව්‍යාපාරේ මගේ දේශපාලන ගුරුවරයා දිවංගත DB ළඟරත්න මැතිතුමා එතුමා රජයේ ලිපිකරුවෙක් හැටියට සේවයට එක් වෙලා ලිපිකරු සේවා සංගමේ සභාපතිවරයා 1947 දෙවන්ත වැඩ වර්ජනයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ නායකත්වය එතුමා ගන්නේ. ඔව්. ඒකේදී පොලිසිය වෙඩි තියෙනවා. රජයේ ලිපිකරු සේවා සංගමේ කන්දසාමි සහෝදරයා ජීවිතක්ෂරපත් වෙනවා. ඒ සටන් බිමේ හිටපු සටන්කාමියෙක් හැටියට එතුමා පසුව ජනතා සමාජවාදී පක්ෂය හරි පෙරමුණ හරි නම බිහි කරගන්නවා. බිහි කරගෙන මහනුවරින් තරඟ කරලා එතුමා පාර්ලිමේන්තුවට එනවා. ඒ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ඒ පාලකීන්ට විරුද්ධව ඒ කරන අරගල ප්‍රතිපලයක් හැටියට. එහෙම එන එතුමා නිසා තමයි මේ දිනය ලංකාවේ නිවාඩු දිනයක් වෙලා තියෙන්නේ. මේ දිනේ නිවාඩු දිනයක් බවට පත් කළේ එතුමා. එතුමා අරගලයෙන් පස්සේ එතුමා පාර්ලිමේන්තුව තුලත් ඒ අරගලය මෙහෙवला 56 බණ්ඩාරනායක මැතිතුමාගේ මහජනක්ෂත් රජයේ කම්කරුහා නිවාස ඇමතිවරයා බවට පත් වෙනවා. ඒ නිසා තමයි එතුමාට පුළුවන්කමක් ලැබෙනවා කම්කරුවන් විශාල වැඩ කොටසක් කරන්න. ඒ නිසා මේ දිනේ නිවාඩු දිනයක් කළා විතරක් නෙමෙයි සේවකයන් සඳහා අයිතිවාසිකම් ආරක්ෂා කරන අනපනත් රාශියක් සම්මත කර ගන්නවා.
ඒ වගේම එතුමා අත්විඳිනවා එතුමා රැකියාවෙන් නිරපුවාම හිස් අතින් ගෙදර යන්නේ. ඔව්. ඉතින් ඒ නිසාම එතුමා අර්ථසාධකාර මුදල් ගොඩනගනවා. ඔව්. අද රැකියාවක නිරත වෙලා රාජ්‍ය සේවකයෙක් නම් විශ්‍රාම වැටුප හිමි වෙනවා. හැබැයි පෞද්ගලික අංශයක මොකක් හෝ සංස්ථාවක හෝ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ස්ථානයකින් රැකියාවෙන් එළියට යනවා නම් තමන් විශ්‍රාම දිවිය ගත කරන යනකොට අර්ථසාධකාර මුදලක් හිමි වෙනවා. ඒ දිවංගත ඩීබීලකටත් මෙතුමා නිසා. ඔවුන් කරපු කැපකිරීම නිසා. කැපකිරීම හා ඒ නිර්මාණශීලී දැක්ම අදත් රටේ විශාලම වත්කම අපේ රටේ. ඒ අර්ථසාධක අරමුදල. අර්ථසාධක අරමුදල තමයි අද රටේ තියෙන දැවැන්තම වත්කම. ඒ එතුමා වාමාංශික ව්‍යාපාරය තුල ප්‍රගතිශීලී නායකයෙක් හැටියට දුරදක්නා නුවණක් ඇති නායකයෙක් හැටියට ඒ කම්කරු ව්‍යාපාරයේ නිරත වෙච්ච නායකයෙක් හැටියට කම්කරු නායකයෙක් හැටියට ඒ කම්කරු ජනතාවට අදත් තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය ඇති කරලා විශ්‍රාම දිවිය ගත කරන්න යනකොට තමන්ගේ දෝතට ඒ විශ්‍රාම දිවිය ගත කරන්න තමන්ගේ දරුවන් වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරන්න තමන්ගේ මුළු ජීවිතේම කරන කැපකිරීමට යම්කිසි දෙයක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඉලංගරත් නැතුමා නිසා. දැන් රේණුක පෙරමැතිතුමනේ දැන් අපි දන්න කාරණයක් තමයි මේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අපේ රටේ මධ්‍යම පන්තියක් නිර්මාණය වෙනවනේ. ඉහළම පන්තිය වෙනුවට මධ්‍යම පන්තියක් නිර්මාණය වෙනවා. හැබැයි උන් විදේශ රටවලට ගිහිල්ලා අධ්‍යාපනය හදාරගෙන ඇවිල්ලා අපේ රටේ කම්කරුවා වෙනුවෙන් සහ පහළ පත්තිය වෙනුවෙන් උන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. ඒ වෙනුවෙන් උන් සටන් කරනවා. හැබැයි උන්ගේ එකම අරමුණ තිබුණේ ඉහළ පන්තියට යන්න නෙමෙයි. එතන ඉඳන් අර පීඩාවට පත්වෙන ජනතාව වෙනුවෙන් වරප්‍රසාද දෙන්නලා දෙන්න. හැබැයි වර්තමානයේ වෙනකොට අපේ රටේ මධ්‍යම පාන්තිය තුලින් හෝ ඉහළ ධනපති පන්තිය තුලින් බිහිවෙන අය බිම්මට්ටමේ ඉන්න කම්කරුවා පිළිබඳව නැත්නම් පීඩිත පන්තිය පිළිබඳව හිතනවාද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ මත පදනම් වෙලා නේද ඔය කියන තරම් බලගතු නැත්නම් ජනතාවට හිතවත් නැත්නම් කම්කරුවාට හිතවාදී හිතයිශී නායකයන් බිහි නොවෙන්නේ. ඔව් අද ලෝකෙ වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවානේ. ඒ කියන්නේ ලෝකේ ඒ වෙනකොට තිබ්බ සමාජවාදයේ රැල්ලක්. ඔව්. ලෝකේ බලවත් ජාතීන් බලවත් රටවල් සමාජවාදය කරා ගිහිල්ලා තිබ්බා. ඒ නිසා ඒ ආభాෂය මේ රටින් විදේශීය අධ්‍යාපනය ගිය ඉහළ ප්‍රභූ පවුල්වල තරුණයෝ එදා ලැබුවා. ඒ නිසා තමයි මේ අධ්‍යාපන ලැබපු තරුණයෝ රට වෙනුවෙන් ඒ අධිරාජ්‍යවාදී අරගලේ මෙහෙවන්න අරගලේ මෙහෙවන්න දිවයින්ට පැමිණෙන්නේ. අද ඒක නෙමෙයි ඒකේ අනිත් පැත්ත. අද මෙහෙන් මොන හරි කරලා යන්න බලන්නේ ඒ කොහේ හරි අධිරාජ්‍යවාදී රටක නවතින්න. ඉතින් ඒක මං හිතන්නේ අභාග්‍ය සම්පන්න කතන්දරයක්. හැබැයි මං හිතන්නේ වර්තමානයේ ඒක වෙනස් වෙමින් තියෙනවා මේ සිද්ධි මාලාවත් එක්ක නැවතත් රට ගැන හිතන්න මං හිතන්නේ අපේ ජනතාව අපේ තරුණ පරපුර මං හිතන්නේ වෙනස් වෙමින් තියෙනවායි කියලා දැනෙනවා මේ දැන්ට මුහුණු පොත හරහා ක්‍රියාත්මක වීමත් එක්ක. රේණුක පෙරමැතිතුමනි අපි දන්න කාරණා තමයි වම තමයි කම්කරුවා වෙනුවෙන් වැඩි වශයෙන් පෙනී හිටියේ. අයිතිවාසිකම් දෙන්න. වෘත්තීය අරගලවලදී ඔවුන් තමයි පෙරමුණ ගන්න. කම්කරුවා හෝ පීඩිත පන්ති පෙළගස්වන්නේ. හැබැයි ආරම්භයේදී වමේ ක්‍රියාකාරීත්වය වර්තමානයේ වෙනකොට වමේ භාවිතාවත් එක්ක යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. වමේ දේශපාලනය අද එහෙම වමේ දේශපාලන පක්ෂ අද ප්‍රබල දේශපාලන පක්ෂ වමේ දේශපාලන ව්‍යාපාරය තුල ගොඩ නැගෙන්නේ ඒ සමාජ පරිවර්තනයන් එක්ක මං හිතන්නේ ඒවා සිද්ධ වෙලා තියෙන්නේ. අනික් කාරණේ තමයි එදා වගේම අධිරාජ්‍යවාදීන්ගෙන් තිබුණු පීඩාව ඒකේ ධනේශ්වර කඳවුරෙන් තිබිච්ච පීඩාව යම් ප්‍රමාණයකට මෙල්ල කරන්නට එදා වමේ නායකයන්ට පුළුවන් කමක් තිබ්බා. ඒ නිසා අද වර්තමාන සමාජයේ අයට එසේ හිතෙන්නේ නැහැ මේ අපි අරගල කරන්න ඕනේ කියලා. අපි කතා කරේ වමේ භාවිතාව පිළිබඳව. ඔව් දැන් අපි ගත්තාම එක්සත් ජාතික රජයන් තුල වමේ වාමාංශික ව්‍යාපාරය තුලින් දිනා දුන් අයිතිවාසිකම් සමහරකට උදුරගත්තු අවස්ථා තියෙනවා. ඒවා කම්කරු ජනතාවට අහිමි වුණා. ඔය නිදහස් වෙළඳ කලාප බිහි කරනකොට ඒ නිදහස් කළ වෙළඳ කලාප පනත ගේනකොටම කම්කරු ජනතාවගේ අයිතීන් සියල්ලම නැති කරලා තමයි
අවස්ථාවේ ආරම්භ කිරීමට සූදානම් කළේ. ඊට පස්සේ දැවැන්ත අරගලයක් ඒ අවස්ථාවේදී වමේ ව්‍යාපාරයට කරන්න සිද්ධ වුණා. කෙසේ නමුත් අවසානයේ යම් යම් ප්‍රමාණයකට අවම කරගත්තත් සම්පූර්ණයෙන් මුදවා ගන්න බැරි වුණා. ඔබ ශ්‍රමයේ සූරා කෑම ගැන බලනවා නම් අද වර්තමාන සමාජයේ මේ ශ්‍රමයේ සූරා කෑම ගැන පිළිබඳ අවබෝධය අඩුයි මං හිතන්නේ. මං ඕන කෙනෙකුට කියනවා යන්න කියලා ওই බියගම වෙළඳ කලාප පැත්තට. ගියහම පේනවා ඇති ඒ තරුණ දරුවෝ කුෂ වෙලා ඉන්න හැටි. අනික් ස්ථානයක ඉන්න දරුවෝයි තරුණ දරුවෝ රැකියා කරන අයයි ඒ බියගම වෙළඳ කලාප පැත්තට ගියාම ඒ කලාපවල සේවය කරන දරුවෝයි අතර බැලුවාම ඔවුන්ගේ තරුණකම කොයිතරම් කුෂ වෙලාද කියලා බලා ගන්න පුළුවන්. ඒක තමයි ශ්‍රමයේ සූරා කෑමට තියෙන හොඳම උදාහරණය. ඒ නිසා නිෂ්පාදන ක්‍රියාවලියේදී යම් ප්‍රමාණයකට කම්කරු පන්තියේ කැපවීමක් කරනවා. ඒත් ඒක යම් ප්‍රමාණයකට සීමා වෙන්න ඕන. පැය 16ක් එක දිගට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට යම් දීමනාවක් දෙන්න පුළුවන්. ඒ දීමනාවම ඒකට සෑහෙනවද කියලා ආර්ථික දරිද්‍රතාවය නිසා එසේ කළත් ඒක යුක්තිසහගත කියන ප්‍රශ්නය තියෙනවා. මොකද තමන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන් මේ කැපවීම කරනවා. හැබැයි ඒක තුල පේනවා ඇති පාර්ට ගියාම ඔවුන්ගේ තරුණ ජීවිතය බොහොම කොයිතරම් දරුණු විදිහට සූරා කැමට ලක් වෙලා තියෙනවද කියලා. ඒ නිසා අනාගතයේදී මේ අද කම්කරු වෘත්තියේ යෙදෙන දරුවෝ සෞඛ්‍ය අතින් මොනතරම් බෙලහීන තත්ත්වයට පත් වෙයිද කියන ප්‍රශ්නය අපි හිතන්න ඕන. ඒ නිසා කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම පිළිගත් දේශපාලන පක්ෂවල වගකීමක්. මොකද මම එහෙම කියන්නේ අර ස්වාධීන වෘත්තීය සමිති අද රටේ බොහොම අඩුයි. එහෙම වෘත්තීය සමිති ව්‍යාපාරයේ කීපයක් තියෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භ කරලා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මූලිකම තැන දුන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒ නිසා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයත් වාණිජ්‍ය වෘත්තීය සමිති කර්මාන්ත වෘත්තීය සමිතියත් සම්මේලනයත් අපි ආරම්භ කළා. දැවැන්ත සමාජික ශක්තියකින් යුක්ත වෘත්තීය සමිති ව්‍යාපාරයක්. මට අවසර දෙන්නේ ඒකෙදි මතක් කරන්න ඕන අපේ ජයලත් සහෝදරයා. ඒ ව්‍යාපාරය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කළා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා 94 මේ රටේ කම්කරු ඇමතිවරයා හැටියට මේ රට අවුරුදු 17ක එක්සත් ජාතික පාලන කාලයෙන් පස්සේ 94 කම්කරු ඇමතිවරයා හැටියට පත්වීම නැවත වතාවක් මේ රටේ කම්කරු ජනතාවගේ විශාල භාගයක් වුණා. ඒ නිසා අනතුරටපත් වෙලා තියෙච්ච අර්ථසාධක අරමුදල ආරක්ෂා කරගන්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේම සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න එතුමාට ඒ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් කමක් ලැබුණා. ඒ නිසා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ අද විශාල පිබිදීමක් නැහැ කියලා සමහරකට පේන්නේ ඒ ආයතනවල ඔවුන්ට අයිති හිමි යුතු යුතුයකම් අයිතිවාසිකම් බොහෝ දුරට අපේ නායකයින්ට පුළුවන් වෙලා තියෙනවා දිනා දෙන්න ආරක්ෂා කර දෙන්න. තව දිනා ගන්න එහෙම අයිතිවාසිකම් නැද්ද? නැත්නම් ඉල්ලීම් නැද්ද කියන කාරණය පිළිබඳව ප්‍රශ්න කරන්න මට ඔබතුමාට අවසර දෙන්න. දැන් ඔබතුමා මේ කියන කාරණයක් එක්ක එකක් තව ප්‍රශ්න ගණනාවක් මගේ හිතටත් ආවා. දැන් ඔබතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමා. ඒ වගේම තමයි කම්කරුවන් පිළිබඳව දන්නවා. දැන් වර්තමාන අග්‍රාමාත්‍යතුමා කම්කරු ඇමතිවරයා විදිහට ඔහු සෑහෙන කැපකිරීමක් කළා කම්කරු අයිතිවාසිකම් දිනා දෙන්න. එතකොට අපි අද මේ නිසා එතුමාට මේ කම්කරු ඇමතිකමත් අහිමි වුණා. ඔව්. එසා දැන් මේ අද කතා කරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනේ අපේ රටේ කම්කරුවාගේ තියෙන වටිනාකමත් එක්ක සහ ඌට ලබා දෙන වටිනාකම මොනවද කියන කාරණයක් එක්කනේ. එතකොට අපි බලමු අද මේ සාකච්ඡාව අවසන් වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් තියෙන්නේ. මේ ආණ්ඩුව මත හෙට දවසේදී කම්කරුවා වෙනුවෙන් මොනවද දිනා දෙන්න සූදානම් වෙන්නේ කියන කාරණේ අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ අපි යලි මුණ ගැහෙමු 7 වෙනි පැයෙන්.
අපි හත්වෙනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරරමැතුමන් එක්ක අද ජාත්‍යන්තර කම්කරු දිනයේ තියෙන වටිනාකම ඒ වටිනාකම ඔස්සේ අපේ රටේ කම්කරුවාට පීඩිත පඬිතුට වර්තමාන ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් අපි මේ හමුවීමේ අවසන් විනාඩි කිහිපයකින් කතා කරමු. අපි අර මේ රේණුක පෙරරමැතුම ප්‍රවිෂ්ඨය ගන්නකොටම ජාත්‍යන්තර කාම්කරු දිනයේ ආරම්භය ඊට පස්සේ ක්‍රමිකව අපේ රටේ වමේ භාවිතාව අනෙක් පැත්තෙන් අපි වර්තමාන වෙනකොට ඔබතුමා සාකච්ඡාව අරගෙන ආවා මේ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. දැන් එකල අපි දන්න කාරණයක් තමයි කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය තියෙනකොට උන් තාමත්ම ප්‍රබලව ඒ කටයුත්ත කරනවා. එතනින් මෙපිට අපි දකිනවා දශක කිහිපයක් යනකම් කරපු කම්කරු අරගල උන් ජයග්‍රහණය තමයි නිමා කරගන්න. උන්ට තිබුණේ නැහැ දේශපාලන අපේක්ෂාවක් හරි දේශපාලන එක් පක්ෂයකට හරි ගොනුවීමක් තිබුණේ නැහැ. හැබැයි උන්ට තිබ්බා පුළුල් දේශපාලන දැක්මක් හා දැනුමක්. ඒ පුළුල් දේශපාලන දැක්ම සහ දැනුම මත ගොඩනැගෙන්නේ ඔව් ජාත්‍යන්තරය තුල ක්‍රියාකාරීත්වයත් භාවිතාවත් එක්ක හැදෑරීමත් එක්ක. ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට තිබුණු වමේ දේශපාලන පක්ෂ ගොවිබිම් වල වැඩබිම් වල දේශපාලන වශයෙන් තමන්ගේ සමාජිකයන් සන්නද්ධ කිරීම කළා. ඔව්. ඒ නිසා හැම කම්කරුවෙක්ම එදා දේශපාලන වශයෙන් හරිම සන්නද්ධයි. ඔව්. ඒ නිසා තමයි වරාය වෘත්තීය සමිතිය කිව්වහම දැවැන්තම වෘත්තීය සමිති ව්‍යාපාරය. ඒ නිසා තමයි කොළඹ නගරය අද වමේ දේශපාලන පක්ෂවලට ජයග්‍රහණය කරන්න බෑ. සම්පූර්ණ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ බලය අල්ලගෙන ඉන්නේ. හැබැයි එදා එහෙම නෙමෙයි. එදා ඒකට හේතු කාරණා උනේ ඒ වමේ දේශපාලන බලය කම්කරු ජනතාව දේශපාලන වශයෙන් සන්නද්ධ නිසා ඔය රුපියල් 1000කට එහෙම නැත්නම් වෙන මේ දෙයකට ඡන්දය ගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒ නිසා තමයි විවියන් ගුණවර්ධනලා පීටර් කේනමන්ලා කොළඹ නගරේ මහජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතව බවට පත් වෙන්නේ. මේ වෙන වරප්‍රසාද වෙන ලාභ ප්‍රයෝජන අපේක්ෂා කළේ නැහැ. ඔව් අන්න එතන තමයි මට එන්නෝමනාව තිබුණේ. දැන් අපේ රටේ වර්තමාන වෘත්තීය සමිති භාවිතාව සම්බන්ධයෙන් එක් කර්මාන්තයකට එක් වෘත්තීය සමිතියක් නැතිකම. නැත්තම් පඩි වැඩි කරන්න අවශ්‍ය නම් පීඩාවට පත් වෙලා තියෙන ඒක කොළ පාට වෘත්තීය සමිතියටද නිල් පාට වෘත්තීය සමිතියටද රතු පාට වෘත්තීය සමිතියටද කියලා වෙනම දකින්න විදිහක් නැහැ. ඒක දකින්න පුළුවන් වෙන්නේ එකම තැනගෙන. එදා වෘත්තීය සමිතිවල භාවිතාව තිබුණේ ඒක. ඔහුගේ පුළුල් දේශපාලන දැක්මක් තිබුණා. හැබැයි දිනා ගැනීම වෙනුවෙන් එක තැනකට ගොනු වුණා. වර්තමානයේ අපේ රටේ වෘත්තීය සමිති භාවිතාව පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ඒකට හේතු කාරණා රාශියක් තියෙනවා. මොකද වමේ ව්‍යාපාරය තමයි දිගටම මේ වෘත්තීය සමිති ප්‍රගතිශීලී කඳවුර තමයි වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියැලුනේ. ඔව්. 1975 තමයි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ප්‍රවේශ වෙන්නේ. ජේ.ආර්. ජර්මන් ජාතික සේව සංගමය බිහි කරන්නේ. ඉන් පස්සේ වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනත් දිශාවකට යන්නේ. ඒ බලය ලබා ගැනීම සඳහා 77 බලය ලබා ගැනීමත් එක්ක දරුණු මර්ධනයක් වෘත්තීය සමිති ව්‍යාපාරය තුල ඇති කරනවා. ආයි දේශපාලනය කරන්න වෘත්තීය සමිති කරන්න කාටවත් ඉඩක් තියන්නේ නැහැ. ඒ ඉතිහාසය 77 ජයග්‍රහණයත් එක්කම සෑම සේවා ස්ථානයකින්ම පළවහරනවා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ වමේ ව්‍යාපාරයේ තමන්ගේ දේශපාලන කඳවුරු නැති සියලු දෙනා ගහලා එලවනවා. රැකියාව වලින් එලවලම දානවා. ආයි රැකියාවල් දෙන්නේ නැහැ. ඊට පස්සේ 80 රුපියල් 10ක වැටුපක් ඉල්ලලා තමයි ජූලි වර්ජගේ රුපියල් 10ක් ජීවත් වීම රුපියල් 10ක් ඉල්ලන්නේ. හැබැයි ජේ.ආර්. මහත්මයා ඒ වෙලාවේ ඒ ලක්ෂයකට ආසන්න පිරිසක් රැකියාව වලින් දොට්ට දානවා. රැකියාව වලින් දොට්ට දානවා. ඒ දොට්ට දාලා ඒ අරගල කරන්න තියෙන මිනිසුන්ගේ තීච්ච මේ ශක්තියින් සියල්ල මොට කරනවා. වෘත්තීය සමිති ව්‍යාපාරය සම්පූර්ණයෙන් නැති කරනවා. එදා සෝම්පාල සහෝදරට පීයෙන් ඇනලා මරනවා. ඒවා මේ රටේ මහා දරුණු ඛේදවාචක. අල්ලාජ් අලි මෞලානා මැතිතුමාට බයිසිකල් චේන් වලින් ගහන්නේ. ඔව්. දරුණු මර්ධනය කිරීමක් තිබා. වාසුදේව නානායක්කාර මහත්මයාට සහෝදරයට ගහන්නේ බයිසිකල් චේන් වලින්. ඒ වගේ මහා අසික්කිත දේශපාලන සංස්කෘතියක් එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ඇති කරනවා. ඒකත් එක්ක වමේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් මොට වෙනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙනවා. ඔව්. ජනතා විමුක්ති පෙරමුණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. ඔවුන් ඒක
වමේ දේශපාලන පක්ෂයක් හැටියට පෙනී හිටියට ඔවුන් ඒක ව්‍යාපාරික මට්ටමට පරිවර්තනය කර ගන්නවා. ඇයි ඔබතුමා එහෙම කියන්නේ? ඔවුන් ඒක භාවිතා කරන අද වුණත් ඒක රහසක් නෙමෙයි. ඔවුන්ගේ ඇතැම් නායකයෝ ඒ ආයතනවල ප්‍රධානීන් සමග පක්ෂ නායකයෝ ඩීල් දානවා වගේම වෘත්ති සමිති ක්ෂේත්‍රයේත් වෘත්ති සමිති ක්ෂේත්‍රවල ඇතැම් නායකයෝ තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා පක්ෂයට මුදල් ගැනීම සඳහා මේ වෘත්ති සමිති ව්‍යාපාරය උකස් කරනවා. අද පක්ෂයේ දේශපාලනයේ ඩීල් දැමීම පෙර වෘත්ති සමිති ව්‍යාපාරයේ ඩීල් දැමීම තමයි ආරම්භ කළේ. ඒ නිසා තමයි ඔය ඕනෑම පෞද්ගලික ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ සියලු දෙනා ඒ පිළිබඳව සාක්ෂි දරයි. එහෙම නොදුන්නොත් ඒ ව්‍යාපාරයට යන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ ඇවන්ගාඩ් අධිපතිතුමා කරන ප්‍රකාශයක් හෙලි කළා ඒක. එතුමා හෙලි කළා. පෞද්ගලික අපිත් දන්නවා ඒ ව්‍යාපාරිකයින් මාසිකව ඒ ගෙවීම් කරනවා ඒ ඇතැම් පුද්ගලයින්ට. අද එදා මේ ව්‍යාපාරයේ සියලු දෙනා කැටහොල්ලලා තමයි එදා දේශපාලනය කළේ. ජනතා මිත්‍රණ විතරක් නෙමෙයි. ඔය ඔබ කිව්වාගේ සූර්ය මල් ව්‍යාපාරය තුල කොඩියක් විකුණලා. එහෙම තමයි මේ ව්‍යාපාරය ශක්තිමත් උනේ. අද ජනතා විමුක්ති පෙරමුණ එහෙම තත්ත්වයක් නැහැ. අද සුපිරි නායකයෝ පැලැන්තියක් ඒ පක්ෂය තුල බිහි වෙලා තියෙනවා. ඒක හරි ඛේදවාචකයක්. සමහරක් ආයතනවල ඔය ඔබ දකින්න ඇති මොකක් හෝ ප්‍රශ්නයක් ආවම සටන් මධ්‍යස්ථානයක් හදා ගන්නවා. ඒ කියන්නේ වෘත්තීය සමිති බලයක් නැහැ. මාධ්‍ය ඉදිරියේ හයියෙන් කතා කරන්න පුළුවන් මිනිහෙක් ඒ අය පක්ෂය තුලින් හදලා ඉන්නවා. ඔහු තමයි ඒ සටන් මධ්‍යස්ථානට යන්නේ. ඔහු මාධ්‍යවල කූ සංදර්ශනයක් කරනවා. වමේ ව්‍යාපාරය වෘත්තීය සමිති ව්‍යාපාර වෘත්තීය සමිති අරගල ඒ සටන් මග යනකොට සමහරක් වලට ඒවා පාවා දෙනවා. ඒවා හරි ඛේදවාචකයි. හැබැයි අපි වර්තමානයේ තුන දැක්කම පාවා දීම තමයි නේද? ඔව්. මේකෙදි මතක් කරන්න ඕන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වයේ ඉන්න අපේ සමන් කුමාර සහෝදරයා. ලංකා කනිටු නීතික සංස්ථාවේ. ඒ සහෝදරයව රැකියාවෙන් නිරපන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත මේ රටේ ඓතිහාසික මැයි දිනේ වේදිකාවේ කතා කළා කියලා. ගාලු මොදර පිටියේ ලක්ෂ 10කට අධික ජනතාවක් සහභාගීත්වයෙන් පැවැත්ච ඓතිහාසික මැයි රැළියේ වෘත්තීය සමිති නායකයා හැටියට කතා කිරීමේ චෝදනාව මත තමයි රැකියාවෙන් නිරපන්නේ. ඊට පස්සේ වෘත්තීය සමිති කනිටු නීතික සංස්ථාවේ සේවකින්ට මතුවෙන ප්‍රශ්නයේදී එක්සත් ජාතික මැරයෝ දාලා පහර දෙනවා. මැරයෝ දාලා එක්තරා മന്ത്രിවරයෙක් මැරයන් යොදවලා කොළොන්නාවේ කනිටු සංස්ථා භූමියේදී මැරයෝ දාලා කනිටු සංස්ථා සේවකෙට පහර දෙනවා. අදටත් ඒ සම්බන්ධව පොලිසිය ඒ කිසි කෙනෙක් පිළිබඳව සොයා බලලා නැහැ. හැබැයි ඒ හැම තැනකදීම ඔය කියන දේශපාලන පක්ෂය ඒ සටන් අරගල දැවැන්ත විදිහට පාවා දීම සිද්ධ කරලා තියෙනවා. පෞද්ගලික ආයතනවල ඔය ව්‍යාපාරිකින් එහෙම මුදල් දුන්නේ නැති වුනහම මේ ආයතන වහන මට්ටමට පත් කරලා තියෙනවා. අපි දන්නවා එක්තරා බහුජාතික සමාගමක් ඔවුන්ගේ කර්මාන්ත ආයතනය හොරණ ප්‍රදේශයට ගෙන යන්න යන්ත්‍ර සූත්‍ර ගෙනියන්න ලෑස්ති කළා. ඒ වෙලාවේදී ඔය ජනතා විමුක්ති වෘත්තීය සමිතිය තමයි ප්‍රබලම වෘත්තීය සමිතිය ආයතනය තුල. දවස් 52ක් වර්ජනය කළා. වර්ජනය යෙදිලා හිටියා කම්කරුවෝ. හැබැයි දන්නේම නැහැ ගිවිසුමක් අත්සන් කරලා ඒ ආයතනයත් එක්ක ඒ කම්කරු ජනතාව පාවා දුන්නා. අවසානයේ එතන විශාල ප්‍රමාණයකට රැකියා හිමි වුණා. ඒ වගේ කම්කරු ව්‍යාපාරය පිළිබඳව තියෙන විශ්වාසය, වෘත්තීය සමිති වල තියෙන විශ්වාසය, වෘත්තීය සමිති වල තියෙන විශ්වාසය දිනෙන් දින මේ ඇතැම් දේශපාලන පක්ෂ විනාශ කරලා තියෙනවා.
ඒ වගේම සමාජයේ මේ වෘත්තීය සමිති ව්‍යාපාරය හා වාමාංශික ව්‍යාපාරය පිළිබඳව තියෙන අනවබෝධය නිසා මොකද අර පැරණි දේශපාලන පක්ෂෙන් දේශපාලන වශයෙන් සන්නද්ධ කිරීම නොකරන නිසා අද වර්තමාන තරුණ පරපුරට මේ පිළිබඳව අවබෝධයක් නැති බව පේනවා. විවිධ අර්ථකථන ඒගොල්ලෝ කරන්න පුළුවන්. දැන් අද කතා කරනවානේ දේශීය ආර්ථිකය පිළිබඳව. ඔව්. අද මම හිතන්නේ තරුණයෝ තරම් දේශීය ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. වෙන කවුරුවත් නෑ. අද බැලුවාම මේ රට හදන්න තිබ්බ ඇයි මෙච්චර කල් කළේ නැත්තේ මේ දේශපාලකයෝ මේ ඔක්කොම කළා. සිරිමා බණ්ඩාරනායක රජයෙන්. මේ ඔක්කොම කළා. දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය වාහනේ කම්හල් ටයර් හදන්න කැලණි ටයර් හදන්න ලංකාවේ කාර් නැහැ. කැලණි ටයර් එක හැදුවා. විදේශ වෙළඳ පොළට. මේ ගොවියගේ බුලත් ටික පාකිස්තානට යවුවා ඊළඟ රත්න මැතිතුමාලා. මේ නිෂ්පාදන වලට මිරිස් වලින් ස්වයංපෝෂිත වුණා. මට මතකයි 82 ජනාධිපතිවරණයේදී අපි කොබ්බකඩුව මහත්තයව යාපනයේ ගෙනිච්චාම මිරිස් මාලක් දැම්මේ නේද? මිරිස් රතු ලුණු මල් මාලා දැම්මේ. ඒ ගොවි ජනතාව පිළිගත්තේ. එතකොට මේ රටේ වෙනම කොටසක් ඉල්ලන එකක් නැහැ. එදා ඒ ජනතාව ආදරෙන් වැළඳගත් දකුණේ නායකයව. ඒ ආර්ථික මේ ජයග්‍රහණයේ ප්‍රතිඵල. නෑ ඔබතුමා ආවේ හොඳ තැනකට. මටත් මේ සංවාදේ මට අරගෙන එන්න ඕන තිබුණු තැනක් තමයි මෙතන. දැන් අද ජාත්‍යන්තර කප්කරු දින නිසා බොහෝ දෙනෙක් කතා කරන කාරණයක් තමයි කම්කරුවා එදා ඉඳන්ම දාඩිය හෙලනවා. කම්කරුවා එදා ඉඳන්ම කැපකිරීම කරනවා. හැබැයි කැපකිරීම වල ප්‍රතිඵලයක් භුක්ති විඳින්න කොතනද ඉඩක් තියෙන්නේ? සමහරවිට එදා අපි තුන්වෙනි ලෝකයේ රටක් විදිහට හිටිය තැනදී දහඩිය හෙලපු කම්කරුවා තාමත් ඒ විදිහටම දහඩිය හෙලනවා. අපි තාමත් ඉන්නේ තුන්වෙනි. එතකොට කම්කරුවා සිය කාර්යභාරය ඉටු කරලා තියෙනවා. පාලක පන්තිය අසමත් වෙලා තියෙනවා කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. නෑ පාලක පන්තිය හැමදාම අසමත් වෙලා නෙමෙයි. ධනේශ්වර බටහිර ගැති පාලකයෝ මේ රටට ආවහම මේ රටේ සම්පූර්ණ උඩු යටි කුරු කරලා ඒ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති. ඇයි ඔබතුමා ඒක එතෙන් විතරක් කේන්ද්‍රගත කරන්නේ? දැන් 77 මම කියන්නේ 77 බණ්ඩාරනායක මැතිණිය මේ ඔක්කොම කරලා බණ්ඩාරනායක මැතිණිය 8ට බස්සනවා. ආසන 8යි ඉතුරු වෙන්නේ බණ්ඩාරනායක මැතිට. අද මම දකිනවා මුහුණු පොතේ වැඩියෙන් මගේ කරනවා බණ්ඩාරනායක මැතිණිව. අද මේ කියන ආර්ථික මේ ජයග්‍රහණයන් සියල්ල මේ රට තුල ගොඩනගලා එතුමිය වංචා කරපු හොරකම් කරපු නායිකාවක් හැටියට නිඳා කරලා අපහාස කරලා තමයි එතුමියව එළියට දැම්මේ. ඊළඟරත් නැමතුමා තරම් හොරෙක් හිටියේ නෑ එදා 977. අද ওই බැසිල් රාජපක්ෂ මැතිතුමාට චෝදනා කරනවා වගේ තමයි එදා ඊළඟරත් නැමතුමාට චෝදනා කළේ. මේ සම්පූර්ණ ඊළඟරත්න මැතිතුමා අදටත් එතුමාගේ පවුලත් සමග දේශපාලන වශයෙන් සම්බන්ධකම් පවත්වන්නේ මම. ඒ සෞර්ද සංසදයේ එතුමාගේ ගුණසමරු අද දවසේ එතුමාගේ සෞර්ද සංසදයේ ලේකම්වරයාත් මමයි. ඒ දරුවෝ සියලු දෙනා සම්බන්ධකම් පවත්වන අදත් මගෙත් එක්ක. එතුමා මියදෙනකොට ගිණුමේ තිබ්බේ රුපියල් 465යි. අදත් ඒ දරුවෝ විවිධ රැකියාවල් කරලා ජීවත් වෙන්නේ. එතුමන්ට ඒ වෙලාවේ කිව්වේ ස්විට්සර්ලන්තේ හෝටල් තියෙනවා කියලා. එතුමාට තරම් හොරෙක් හැටියට මේ රටේ හැඳින්වෙන්නේ නැහැ කාවවත්. හැබැයි මම පෞද්ගලිකව දන්නවා. අද රට පිළිගන්නවා. සුපිරිසිදු දේශපාලන චරිත කියලා. ඒ ධනේශ්වර පාලකයෝ හැමදාම තමන්ගේ විරුද්ධවාදියාට ප්‍රබල විරුද්ධවාදියාට හැමදාම එල්ල කරපු චෝදනාව. මේ අද සමහරක් අය හිතනවා මේ අද වර්තමානයේ තමයි මේ සිද්ධ වෙන්නේ කියලා. නෑ එදත් එහෙම තමයි. එදත් හෝටල් තිබ්බ ඊළඟරත් නැමතුමාට. ඔය බැසිල් රාජපක්ෂ මැතිතුමාට දේවල් හෝටල් තියනවා වගේ. එදා අනුර බණ්ඩාරනායක මහත්තයාට මේ දරුණු ලෙස පහර දුන්නා. ඒ වගේ තමයි අද නාමල් රාජපක්ෂට පහර දෙන්නේ. මේ හැමදාම මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සංස්කෘතිය මේක. හැබැයි දැන් ඕකේදී කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් රේණුක පෙරේරා මැතිතුමනි මට විරාමයට යන්නත් තියෙනවා. ඊට කලින් මේ ප්‍රශ්නටත් මට උත්තරයක් ඕනේ. මේ ජනතා විමුක්ති පෙරමුණ හැම වෙලේම කියන කාරණයක් තමයි අපි නිල් පාටයි කොළ පාටයි දෙකම මාරුවට ගත්ත දෙකම අසමත් කියනවා. ඒගොල්ලන්ට පැවැත්ම සඳහා
ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ඒක ජනතාව පිළි අරගෙන නැහැ නේ 103ට වෙනකන් ගෙනලා තියෙනවනේ දැන්. ඒගොල්ලෝ කියපුවා සුන්දර කතාව මේ කතන්දරයක් හරියට ලස්සනයිනේ. ඒ වචන භාවිතය, ඒ මෝස්තරය, මේ ඒ අලුත් දේශපාලන හැමදාම දකින්නට වඩා අලුත් දෙයක් ඉදිරිපත් කළානේ. දේශපාලන නායකයෝ දැක්කේ ජාතික දේශීයත්වය ගරු කරන, ජාතික ඇඳුම අඳින එහෙම පිරිසක් නේ දැක්කේ. හැබැයි ඒකට පිටින් ගෙනල්ලා වෙන දේශපාලන ගති ලක්ෂණ ඒ නායකයෝ පෙන්නනවනේ. වමේ නායකයෝ රතු කමිසය හැමදාම ඇඳන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක්ගේ ගෙදර වැලකවත් නැහැනේ රතු කමිසයක්. අඳිනවා තියා. හරි? ඒ මොකද හැමදාම දැකපු මූණුවර වෙනස් කරනවා, අලුත් කරනවා. අලුත් වාණිජ්‍යකරණය කරලා තියෙන පක්ෂය. මම සරලව කිව්වොත් වාණිජ්‍යකරණය කරලා තියෙන්නේ. මාකටිං. නැතුව ප්‍රතිපත්ති අලෙවි කිරීම නෙමෙයි. මේ පුද්ගල අලෙවියක් තියෙන්නේ. ඒ නිසා ඔවුන් විවිධ මෝස්තර වලට අඳිනවා, විවිධ කෝස්තර කොණ්ඩ හදනවා. මේ එහෙම වමේ නායකයෝ එහෙම හිටියේ නෑ. ඒ මිනිස්සුන්ට ඇඳුම ගැන බල මේකක් තිබ්බේ නෑ. අද වගේ නෙමෙයි මිනිස්සුන් අඳින්න හොඳට තීච්ච මිනිස්සු. හැබැයි ඒවට පස්සේ දිව්වේ නෑ. ඒ මිනිස්සුන්ට ඕන කලේ මේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් යමක් කරන්න. හැබැයි මේ මිනිස්සු කම්කරු ජනතාව වෙනුවෙන් ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දීලා තියෙනවා. අයිතිවාසිකම් දිනා දීලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා කරු නායකයෙක් හැටියට අපිට නිසි මඟ පෙන්වලා දීලා තියෙනවා මේ වෘත්ති සමිති ක්ෂේත්‍රය කොහෙටද ගෙනියන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අද අපි ගරු කරනවා මේ වෘත්ති සමිති ක්ෂේත්‍රයේ අද බොහෝ දෙනෙක් කතා කරනවා, අපි අගය කරනවා ඒ අපේ මේ කොරෝනා මර්ධන ව්‍යාපාරය තුල දින දැවැන්තිය පිළිබඳව. හැබැයි අමතක කරන්න එපා අද ඒ ඔක්කොම වෙන අතරේ ගමේ කුණු ටික පළාත් පාලන ආයතනයේ කුණු ගොඩ ගහිලා නැහැ. අදත් ඒ කම්කරු ඇවිල්ලා ඒ වැඩේ කරනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය පිළිබඳව මා හසල දැනීමක් නැහැ. හැබැයි මේ රෝහල් වල කම්කරු සියලු ආරක්ෂක උපදෙස් පිළිපැදලා ඒ සියලු දෙනා වෙනුවෙන් ඒ වෛද්‍යවරුන්ට හෙදියන්ට ඒ කම්කරු මහා ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් මේ කම්කරුවා තමන්ගේ භූමිකාව අත්හැරලා නැහැ. කම්කරුවා තමන්ගේ භූමිකාව ඉතාමත් ඉහළින් මේ අවස්ථාවේදී ඉෂ්ට කරනවා. හැබැයි අවස්ථාවාදී දේශපාලන නායකයෝ මේ සියල්ල අමතක කරලා බලය පිළිබඳව ඒක බටහිර න්‍යාය පත්‍රයට අනුව අද වර්තමානයේදී ජනාධිපතිතුමාව කොටු කරලා බිත්තියට හේතු කරලා ජනාධිපති තනි කරන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න දෙන්නේ නැහැ. මැතිවරණය ඕනේ නැහැ කියනවා. අපි කියන්නේ මැතිවරණය පවත්වන්න පුළුවන් දිනයක තියන්න යෝජනා කරන්න ඕනනේ. අපි එකඟයි මේ යුගයේ බෑ. ඒක ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි රජයේ විපක්ෂයේ දේශපාලන පක්ෂයකට උවමනාව තියෙන්න එපාය. මැතිවරණය මේ ඉක්මනින් කොරෝනා මර්ධනය කරලා රජයට බල කරන්න ඕනේ ඒකටනේ. හැබැයි වර්තමාන විපක්ෂය බල කරන්නේ කොරෝනා තියාගනින් මැතිවරණ තියන්න එපා. හැබැයි මේ හරහා දරුණු ව්‍යසනයක් දරුණු අනතුරක් අපි හමුවේ තියෙනවානේ. ඒ තමයි මේ රට මේ වගේ අක්‍රිය වෙලා තිබීම තුල අපේ වෘත්තීය කම්කරු ජනතාවගේ රැකියාවල සුරක්ෂිතභාවය පිළිබඳව උන් කල්පනා කරන්නේ නැහැ. ඔබතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් තියෙන්නේ ජනාධිපතිවරයා ඔබතුමාලා පත් කරගත්තේ මේ රටේ බහුතර ජනතාවගේ විශ්වාසයෙන්. එහෙම දෙයක් නොවෙන්න රැකියා සුරක්ෂිතභාවය මේ වෙලාවේ සෑහෙන වගකීම් සහිත කටයුත්තක් සුරක්ෂිත කරවීම. ඒ වෙනුවෙන් වෙන ක්‍රියාදාමය මොකක්ද කියන කාරණේ පිළිබඳව මට ඔබතුමාගේ පිළිතුරක් ඕන මේ විරාමයෙන් පස්සේ. අපි අලිත 7 වෙනි පැයත් එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරමැතිතුමන් එක්ක අපි 7 වෙනි පැය සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් අපි විරාමයට යන්න කලින් රේණුක පෙරමැතිතුමනේ ඔබතුමාගෙන් මම ප්‍රශ්න කරනවා කියලා කිව්වේ. දැන් ඔබතුමාලගේ ආණ්ඩුවක් තියෙන්නේ
ඔබතුමාලා පත් කරගත්ත ඔබතුමාලා පෙරටු අරගෙන ගිහලා ජනතාවගේ බහුතර කැමැත්තෙන් පත් කරගත්ත ජනාධිපතිවරයෙක් ඉන්නේ. කොරෝනා වසංගතයත් එක්ක ලෝකෙම දැඩි අභියෝගයකට මුහුණ දීලා තියෙනවා රැකියාව සම්බන්ධයෙන්, ව්‍යාපාර සම්බන්ධයෙන්, කර්මාන්ත සම්බන්ධයෙන්. ඒ අභියෝගයෙන් අපටත් මිදෙන්නට හැකියාවක් නැහැ. අපිටත් හෙට දවසේදී එහෙම අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. එහෙම වුණොත් කම්කරුවා පැත්තෙන් ඉඳගෙන ඔබතුමාලා මොනවද කරන්න තියෙන්නේ නැත්නම් කරන්න සූදානම් වෙන්නේ කියන කාරණේ පිළිබඳව මට විමසන්න ඕන. ඊට කලින් මම කැමති ඔබත් එක්ක යන 2017 අවුරුද්දට. 2017 අවුරුද්දට ඔබ අරගෙන යන්නේ වර්තමානයේ පවතින තත්ත්වයේ තුල ඔබ සාක්ෂිකාරයෙක් බවට යලි සහතික කරන්න. සමහර විට 2017 අවුරුද්දේ පැවැත්වුණු ඔය දැවැන්ත මෙයිරැළිය තුල ඔබ ඉන්න ඇති. ඔබත් එතන එක් පුද්ගලයෙක් බවට සාක්ෂි දරන්නට ඇති දැවැන්තම මෙයිරැළියට ඔබ සහභාගී වුණා කියලා. ඊට පස්සේ 2000 ගිය අවුරුද්දේ අපිට මෙයිරැළිය සමරන්න හැකියාවක් ලැබුණේ සහරන්ගේ ප්‍රහාරයත් එක්ක රටේ අනාරක්ෂිත වාතාවරණයක් නිර්මාණය වීම නිසා. මෙවර හැකියාව ලැබිලා නැහැ කොරෝනා වසංගතය නිසා. එදා ඔබ 2017 අවුරුද්දේ 2015 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටලා අලුත් ආණ්ඩුව නිර්මාණය වෙලා අවුරුදු 2ක් ගිය තැන දැවැන්තම මෙයිරැළියක් වෙනුවෙන් කම්කරුවන් පෙරට එන්නේ තිබුණු පීඩනයත් එක්ක සහ උන්ට තිබුණු අනාරක්ෂිතභාවයත් එක්ක කොරෝනා වසංගතයත් එක්ක ඔබට යලි එහෙම වාතාවරණයක් නිර්මාණය වෙයිද? එහෙම වුණොත් දන්නවා නිසක වශයෙන්ම ඔබ තව තැනක හිට ගන්නවා. මම කැමතියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමනි මොන ආණ්ඩුවද මොන කටයුත්තද කරන්න කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. මොන පුද්ගලයාද කියන කාරණය පිළිබඳව යම් තැනකදී කම්කරු පන්තියට හෝ පීඩිත පන්තියට අසාධාරණයක් වෙනවා නම් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් හිට ගන්නවා. අපිට ඒක 2015 ඉඳන් 2017 වෙනකොට මේ සාක්ෂි සහිත ඔප්පු වෙලා තියෙනවානේ. කොරෝනා වසංගතයත් එක්ක ලෝකෙම දැඩි අභියෝගයකට මුහුණ දෙනවා රැකියාව සම්බන්ධයෙන්, ජීවත් වීම සම්බන්ධයෙන්. මේ ආණ්ඩුව මේ තුන කම්කරුවා සුරක්ෂිත කරන්න මොකක්ද අරගෙන තියෙන වැඩපිළිවෙල? මොකක්ද ඒ වෙනුවෙන් වෙලා තියෙන සාකච්ඡාව මේ? ඒකට ඉස්සෙල්ලමයි කරුණක් විශේෂයෙන් කියන්න ඕන. ඒ තමයි මේ ජනාධිපතිවරණයේ අවසන් වීමෙන් පසුව පක්ෂයේ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශගත වෙනවා.
ඊට පස්සේ මාස එකමාරට පසු එතුමා දිවයිනට ඇවිල්ලා පක්ෂයේ අනුබද්ධ සංවිධාන කැඳවනවා. එතෙන්දී එතුමා වෘත්ති සමිති නායකයෝ කැඳවලා දුන්න උපදෙස තමයි ඔබ පක්ෂයේ අනුබද්ධ වෘත්ති සමිතියක් පක්ෂයේ දේශපාලන බලය මේ රටේ පක්ෂය ලබාගෙන තියෙනවා. හැබැයි අමතක කරන්න එපා ඔබ වෘත්ති සමිති නායකයෝ කියලා. ඒ නිසා අපේ පක්ෂය තුල හෝ අපේ ප්‍රතිපත්ති තුල හෝ කම්කරුවන්ට යම්කිසි අසාධාරණයක් වෙනවා නම් අපේ රජය තුලින් හෝ අපේ පත් කරන ආයතන ප්‍රධානීන්ගෙන් එහිදී පෙනී සිටීම කම්කරුවන් වෙනින් පෙනී සිටීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම වගකීම ඔබ සතුයි කියලා. ඒ නිසා කොයි වෙලාවකවත් අපේ ආණ්ඩුව ඒ නිසා අපේ කෙනෙක් සභාපති ධූරයේ ඉන්නේ අපේ කෙනෙක් ප්‍රධානී ආයතනේ. ඒ නිසා කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් අමතක කරලා වුන් සමග කටයුතු කරන සූදානම් වෙන්න එපයි කියන උපදෙස ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පළවෙනි සාකච්ඡාවේදී ලබා දුන්නා. ඒකම කියන්න ඕන මේ කොරෝනා වදුර මතුවේගෙන එනකොට ලෝකේ චීනේ මුලින්ම රෝගේ මතුවෙනකොටම රෝගේ මෙහෙට බෝ වෙන්න ඉස්සෙල්ලා අතිගරු ජනාධිපතිතුමා මේ සඳහා සූදානම් වුණේ. එතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන අනිකුත් ක්ෂේත්‍ර සියල්ලම ඒක රාශි කරලා එතුමා ඒ සම්බන්ධව දැනුවත්භාවය එතුමා ලබාගෙන තිබ්බා. ඒ වගේම ඊළඟට ගත යුතු පියවරන් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබ්බා අදාළ අංශයන් වලට. ඒ නිසා එතුමා ඒ සම්බන්ධ පෙර සූදානමක් තිබ්බා. ඒ වගේම තමයි මේ රෝගය ඇති වුණාම රටේ දරුණු ආර්ථික ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රට වහන්න සිද්ධ වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ජීවන රටාව ජීවත් වීම ආර්ථික ප්‍රශ්න පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මෙතුමා මේ සියල්ලම සම්බන්ධව ගරු අගමැතිතුමා සාකච්ඡා කරලා මේ සම්බන්ධව කටයුතු කරන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් පිහිටවනවා. ඒ කාර්යසාධක බලකාය ක්‍රියාත්මක වීම තුල තමයි අද ලෝකයේ අනික් රටවල් වල තියෙන අමාරුකම් රෝගයෙන් අපි පීඩාවටපත් වීම අවම වෙලා වගේම ආර්ථික වශයෙන් ආහාර පාන සොයා ගැනීම සම්බන්ධව මෙවැනි තත්වයක් තුල ඒ ගැටලු අවම වෙලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධව දුරදක්නා නුවණක් ඇතුව වැඩ කරපු නිසා. ඒකම ඒ කටයුතු අවසන් වෙනකොට එතුමා තව කාර්යසාධක බලකායක් පිටුල ඒකෙත් සභාපතිත්වය දෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිනායකත්වය. ඒ රට ගොඩනැගීමේ ක්‍රියාවලිය. ඒ තමයි මේ රටේ කම්කරු ජනතාවට තියෙන සහතිකය. බැසිල් රාජපක්ෂ මැතිතුමා ගත්තු ගමන් කරන්නේ සියලුම කර්මාන්ත ශාලා නැවත විවෘත කරලා ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඊට පෙර ගොවි ජනතාවට වැඩබිම් වලට ගිහිල්ලා ඔවුන්ගේ ගොවි කෘෂිකාර්මික ව්‍යාපාර ආරම්භ කරන්න. ඒ වගේම වෙළඳපොළ සොයා දෙන්න. ඇතැම් පක්ෂ විවේචනය කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා කොහොමද තානාපතිවරු එක්ක සාකච්ඡා කළේ කියලා. තානාපතිවරුන්ට ප්‍රශ්නයක් නොවුණා නම් රජයේ නියෝජිතයා සමග සාකච්ඡා කරන්න මේ දේශපාලන පක්ෂ සතුටු වෙන්න ඕන. මේ වෙලාවේ ඒ කර්මාන්තකරුවන්ට Tamanගේ වෙළඳපොළ ආරක්ෂා කර දෙන්න. ඒ බටහිර රටවල් වල සියලුම ජාත්‍යන්තර සංවිධාන වල නියෝජිතව ගෙන්වලා බැසිල් රාජපක්ෂ මැතිතුමා කතා කරලා අපේ ව්‍යාපාරිකයින්ගේ අපේ කම්කරු ජනතාවගේ කරන නිෂ්පාදන ඒ විදේශ වෙළඳපොලේ වෙළඳපොළ ආරක්ෂා කර දෙන්න. අවශ්‍ය කටයුතු මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. සංවිධානය කරලා තියෙනවා. ඒ අනුව ඒ කර්මාන්ත ශාලා නැවත ආරම්භ වෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කර්මාන්ත ශාලා වලට අවශ්‍ය සහන බැංකු වලින් මූල්‍ය ආයතන වලින් ඔවුන් ලබාගෙන තියෙන ණය සම්බන්ධව මේ සම්බන්ධව අධිකාරී ජනාධිපතිතුමා සියලුම අංශ කෙරේ අවධානය යොමු කරලා මේ වෙනකොට ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. මම හිතන්නේ කම්කරු ජනතාවට නැත්නම් වැඩ කරන ජනතාවට ලැබුණු හොඳ පණිවිඩයක් අද ජාත්‍යන්තර කම්කරු දිනයේ දවසේ
මේ කොරෝනා වසංගතයේ තත්ත්වය තුළ යම් කෙනෙකුට අනිශ්චිතතාවයක් තිබෙන රැකියා සුරක්ෂිතතාවය පිළිබඳව නැහැ. ඒ සුරක්ෂිතතාවය සුරක්ෂිත කරන්න මේ වෙනකොටත් රජය ක්‍රියාත්මක වෙනවා කියන කාරණය පිළිබඳව තමයි එතුමා සඳහන් කළේ. අනාරක්ෂිත බවක් නිර්මාණය නොවේවි කියලා එතුමා සඳහන් කරනවා. ඒ වෙනකොට ඒ සඳහා මේ වෙනකොට අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක වෙනවා. යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වේවි. ඔව්. හැබැයි රජයක් හැටියට මේ රජය තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කම්කරු නායකයෙකුට අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කම්කරු ජනතාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාවයත් ඒ වගේ මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරලා මේ රට නැවතත් ප්‍රකෘති තත්ත්වයට ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට සංවිධානය කරමින් තියෙනවා. හරි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්තුමන්, ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරී ගරු සභාපති රේණුක පෙරේරා මැතිතුමන්ට අපි අද ආරාධනා කළේ 7 වෙනි පැයට. ආයිබෝන් කියලා ඔබතුමාට සමු දෙනවා. ආයිබෝන්. අද 7 වෙනි පැයට ඇවිල්ලා මේ පිළිබඳව කරුණු දැක්වීම සම්බන්ධයෙන් අපි සමුගන්න 7 වෙනි පැයෙන් යලිත් මතක් කරන්න ඕන කොරෝනා අධිවසංගත කාල සීමාව පහු කරන නිසා ඔබ 100% සුරක්ෂිත වෙන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. අපි සමුගන්න යලි මුණ ගැහිම 7 වෙනි පැයේ සඳුදා උදේ 7ට. ආයිබෝන්.